තෙරුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. අගරදුගුරු හිමිගේ රතුවෙලිය අපිට සිද්ධ වෙනවා කළු ඇඳුම් ඇඳීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න 21 වෙනිදාට ලංකාව වටේම හැම ගෙදරකම කළු කොඩියක් ඉල්ලන්න. කොරෝනා මරණ භූමදානය ඉරණතිව් දූපතේ DNA විරෝධය කොළඹ කැලබූ මලසිරුර ගැන හංවැල්ලෙන් සාක්ෂියක් හංවැල්ලේ ඔයකින් තවත් සිරුරක් මතුවෙයි. අදානි සමාගම හා එක්ව බටහිර පර්යන්ත සංවර්ධනයට කැබිනට් අනුමැතිය. මුතුරාජවැල ගැන චෝදනාවට මධ්‍යම පරිසර අධිකාරියෙන් පිළිතුරු. තරග පාවාදීමේ සිද්ධිය ගැන සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇපඉල්ලුම ප්‍රතික්ෂේප කරේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොළඹ වේලවීදිය ප්‍රදේශයේදී හමු වූ හිස කඳින් වෙන් කළ කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය රැගෙන ආකාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් හංවැල්ල සිට පිටකොටුව දක්වා දහවනය වූ බස් රථයකින් එම ගමන් බෑගය රැගෙන විත් ඇති බවට තහවුරු වී ඇති බවයි. කොළඹ වේලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන් කළ කාන්තා මලසිරුරක් හමු වුණේ ඊයේ පස්වරු 1ට පමණ. ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව වේල්ලවීදිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලසුනකින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය අදාළ පුද්ගලයා විසින් වේල්ලවීදිය ප්‍රදේශයට රැගෙන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි මේ. කෙසේ වෙතත් මේ දක්වා අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර මලසිරුර ගමන් බෑගයේ දමා 143 මාර්ගාංකය සහිත හංවැල්ලේ සිට පිටකොටුව බලා දහබනය වූ බස් රථයක රැගෙනමිත් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී යම් පුද්ගලයෙක් ගමන් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වූ බව සනාථ කරගෙන තිබෙනවා. මේ පොළ දවසේ ශ්‍රම මෙතනින්දී සමාද රෝද දින බෑග් තියන්නේ මෙතෙන් මොන ගියා කීයට විතර වගේද නෑ මෙච්චර අදාළ පුද්ගලයා විසින් මලසිරුර බහලු බෑගය හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයකට දමාගෙන රැගෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන සහ පිටකොටුව ප්‍රදේශයෙන් බස් රථයෙන් බැසෙන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි මේ. සැකකරුගේ ගමන් මාර්ගය සෙවීම සඳහා වේලවීදිය ආශ්‍රිත ප්‍රදේශවල CCTV දර්ශන තවදුරටත් උපයෝගී කර ගන්නා බව විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. මේ අතර අදාළ සැකකරු කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය රැගෙන ත්‍රිරෝධ රථයකින් හංවැල්ල බස් නැවතුම්පළ වෙත පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශනද අප වෙත ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වේලවීදිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළා. ඒ පරීක්ෂණ ආරම්භ කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම මෘත ශරීරයේ සහිත ගමන් බෑගය හංවැල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් රැගෙන පැමිණ ඇති බවට විමර්ශකයින් විසින් ඊයේ හංවැල්ල බස් නැවතුම්පොළ අසල ඇති සමීප රූප ආවේශන කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අදාළ පුද්ගලයා හංවැල්ල බස් නැවතුම්පොළෙන් අදාළ බෑගය සමග මෙම බස් රථයට ගොඩ වී ඇති බවට මේ පුද්ගලයා
පුද්ගලයා පිළිබඳව ඔබ යම් තොරතුරක් දන්නවා නම් වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071859 1557 දුරකථන අංකයට හෝ කොළඹ හදිසි ඇමතුම් ඒකකයේ වන 0112 4 33 දුරකථන අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ අතර හංවැල නගරයේදී කාන්තා ඇදුම් සහිත බෑගයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබුවේ අද පෙරරුවේ. ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ හංවැල්ල පොලිසිය ඊට පොලිස් නිලසුනකින්ගේද සහාය ලබා ගත්තා. මම උදේ කඩේ ගාවට එනකොට කඩේ ගාව බෑග් එක තිබුණා. ඊට පස්සේ මම පොලිසියට ඉන්ෆෝම් කරලා කිව්වා මේ වගේ බෑග් එකක් තියෙනවා. ඒක ගැන බලන්න කියලා. විනාඩි 5ක් වගේ යන කාලයක් යනකොට පොලිසියෙන් ඇවිල්ලා බෑග් එක දියෙන් තැන බලලා මගේ පටු ටිකක් ගත්තා. පොලිසිය පැවසුවේ මෙලෙස සොයාගත් ඇඳුම් බෑගිය සහ මියගිය කාන්තාව අතර සබඳතාවක් පවතින්නේ දැයි විමර්ශන ආරම්භ ඇති බවයි. මේ අතර මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු හමු වූ හංවැල්ල බස් නැවතුම්පොළට කිලෝමීටර් 3ක් පමණ නුදුරින් පිහිටි නිරිපොළ ප්‍රදේශයේ වක්කොයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මලසිරුරක්ද පොලිසිය සොයාගත්තේ ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මතයි. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ අවිස්සාවේල මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. යාතු කර්මයක් අතරතුරදී ජීවිතක්ෂයට පත් නව හැවිරිදි දැරියගේ අවසන් කටයුතු ඊයේ ගාල්ලේදී සිදු කෙරුණා. මේ අතර මාස 9ක් වයසති බිලිඳෙකුට සිදු කළ අමානුෂික පහරදීමක් පිළිබඳවත් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වුණා. යාපනය අරියාලේ ප්‍රදේශයේ සිදුව ඇති සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අදාළ කාන්තාව යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ බිලිඳාගේ මව ඩුබායි රාජ්‍ය රැකියාවක නිරත වී මාස කිහිපයකට පෙර දිවයිනට පැමිණ ඇති බවයි. අදාළ කාන්තාවගේ සැමියාද මේ වන විට ඩුබායි රාජ්‍ය රැකියාවක නිරත වී සිටින අතර සැමියා විසින් එදිනදා ජීවත් වීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් Taman දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ. මේ අතර පසුගියදා යාතු කර්මයක් අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ නව හැවිරිදි දැරියගේ අවසන් කටයුතු ගාල්ලේදී සිදු කෙරුණා. දේහය ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පිහිටි දැරියගේ පියාගේ නිවසේ සිට කටුගොඩ පුංචිවත්ත මුස්ලිම් පල්ලියට රැගෙන යාමෙන් අනතුරුව අවසන් කටයුතු මෙලෙස සිදු කෙරුණා. බියගම කඳුබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය ජීවිතක්ෂයට පත් වුණේ අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යයි පවසමින් ගුරුකම් කටයුතු සිදු කරන කාන්තාවක් විසින් වේවැල් වලින් පහර දීමෙන් අදාළ කාන්තාව සහ දැරියගේ මව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ බොහොමදානය කිරීම සඳහා මන්නාරමට ආසන්න ඉරණතිව් දූපත තෝරාගෙන තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මගින් එම අවසන් තෝරා ගැනීම සිදු කර ඇති බවයි. අදාළ බොහොමදාන කටයුතු සඳහා සහභාගී වීමට පවුලේ සමාජිකයන් දෙදෙනෙකුට අවසර ලබා දීමටත් නියමිතයි. දවසේ පුවත කොවිඩ් මෘතදේහ බොහොමදානයට අවසර දෙමින් අති විශේෂ කැසට් පත්‍රයක් පසුගියදා නිකුත් කෙරුණේ ඒ පිළිබඳව වසරක පමණ කාලයක් තිස්සේ පැවති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ. කෙසේ වෙතත් එම මෘතදේහ බොහොමදානට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ඉදිරිපත්ව නැහැ. එවන් පසුබිමක අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හේරු ප්‍රවෘත්ති කොවිඩ් මරණ බොහොමදානය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. කොවිඩ් මෘතදේහ බොහොමදානය සම්බන්ධයෙන් ඔබතුමාලා භූමියක් යෝජනා කරලා තිබෙනවා කිව්වා. කොහොමද ඒ කටයුතු දුවන්නේ? ඉරණතියෝ ඒක දූපතක්. ඒ දූපතට ගෙන ගොස් සෞඛ්‍ය අංශවලින් දීලා තියෙන උපදෙස් වලට අනුගත වෙමින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. දැනට මොන හරි රෙගුලාසි තිබෙනවද ඒ සම්බන්ධයෙන්? ඒ සම්බන්ධව තියෙන සාමාන්‍ය රෙගුලාසි තමයි බොඩිස් ගෙනින විදිය, බොඩි බෑග්ස් දාන විදිය, ඒකට පාවිච්චි කරන දේවල්, ඒට සම්බන්ධ විය පුද්ගලයන් සම්බන්ධව තියෙන කරුණු සම්බන්ධව ඊයේ වෙනකොට තීන්දුවක් ගත්තා. ඒ අද වෙනකොට සියලු පාර්ශ්වයන්ට දන්නලා කටයුතු කරා. ඒ තීන්දුව අර තාක්ෂණික කමිටුවෙන් ගත් තීරණයක්ද මෙතුමා නැත්නම් දේශපාලනිකව ගත තීරණයක්ද? දේශපාලන වශයෙන් කිසිම තීන්දුවක් ගන්න නැහැ සම්බන්ධ. මෘතදේහ ගෙන යාම සම්බන්ධයෙන් වියදම් දරන්නේ සම්පූර්ණයෙන්ම රජයේද? සම්පූර්ණ රජයේ වියදම් දරන. මේ වෙනකොට ඉරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කරලා ඕනෑම මෘතදේශයක් බාර ගන්න තැනට කටයුතු යදමින් තියෙනවා. Iranatiu is what we
understand, is an inhabited island, and people. There's probably a military facility also. So all those people and the military, they depend on groundwater exclusively. So if it is safe to carry out the burials at Iranathiyuvu, which is actually a very small island, why is it not possible to carry out the burials using those same safety measures elsewhere in the country? I'll certainly take this matter up with the committee that has decided on this. I'll forward this to them and get you an answer. The argument was that groundwater contamination was the issue. If that is the main concern, if you take, for example, Colombo, not many people actually use, I don't think anyone really uses groundwater in the city. So, whereas in Iranathiyuvu, it's completely different. They don't have pipe-borne water. They must be supported with some water from outside. I don't know. Because in an island like that, even if you get water, it will be the salty water because I think if I remember right, it's about 1 kilometer and 1.5 kilometers, something like that. They are the people who have nominated this area and then decided that it should be in this particular place at the moment. කොවිඩ් මృතදේහ බොහොමදහනය සඳහා තෝරාගෙන ඇති මෙම ඉරණතිව දූපත පිහිටා තිබෙන්නේ මන්නාරම් බොක්ක තුලයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් වන එම දූපත කිලිනොච්චිය ඉරණමාතා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 9ක් දුරින් පිහිටා තිබෙනවා. අතීතයේ කතෝලික දෙමළ ජනතාව බහුතරයක් ඉරණතිව දූපතේ ජීවත් ඇති අතර පැවති යුද තත්ත්වයේ මත පසුව ඔවුන්ට කිලිනොච්චියේ නච්චිකුඩාහි ඉරණමාතා ප්‍රදේශයේ ඉඩම් ලබා දී පදිංචි කර තිබෙනවා. කෙසේ වෙතත් දීවර කටයුතු ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා එම ජනතාව තවමත් ඉරණතිව දූපතට පැමිණෙනවා. මේ වන විට ඉරණතිව දූපතේ ස්ථිර වශයෙන් පවුල් 10ත් 15ත් අතර ප්‍රමාණයක් පදිංචි වී සිටින අතර විවිධ කාලවලදී ධීවරයින් తాවකාලිකව රැඳී සිටීමටද මෙම දූපත භාවිත කරනවා. මීට අමතරව එහි නාවික හමුදා අනුඛණ්ඩයක්ද වසර ගණනක සිට ස්ථාපිතයි. කෙසේ වෙතත් කොවිඩ් මృతදේහ බොහොම දහනයට ඉරණතිව දූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කරනවා. මිනිස්සු ජීවත් වන පළාතෙන් තියෙන සෙරමැට්‍රීස් කොහෙවත් ඒක කරන්න පුළුවන්. එක තැන ස්ට්‍රාගෙන මේ වගේ අනවුන්ස් කරපු එක ජාතීන් අතර රණ්ඩුවක් ගෙන්න උත්සාහ කරනවා රජේ. අපි ඒක එලා දකිනවා. අපි කියන්නේ හැම සෙරමැට්‍රීස් එකම ඒ කොමිෂන් දෙන්න ඕනේ කියලා. මේ අතර කොවිඩ් මృతදේහ බොහොම දහනයේදී අවධානය යොමු කළ යුතු භූවිද්‍යා සාධක පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙලෙස පැහැදිලි කළා. ජීවීය හෝ අජීවීය ද්‍රව්‍යයක් වළඳැනීම සඳහා සුදුසු වන්නේ වියලි කලාපේ මැටි සහිත පස බව තමයි ගම්භීර වෙන්නේ. කොවිඩ් සිරුරු බොහොම දානය කිරීමේදී හෝ ඒ පිළිබඳ කටයුතු කිරීමේදී භූවිද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි මේ ප්‍රදේශය ගැන. ඒක නිසා මෙය සැලකිලිට ගනී කියලා මම විශ්වාස කරනවා. වයස අවුරුදු 30ට වැඩි සියල්ලන්ටම ඉදිරියේදී කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ අවදානම් කලාප ආවරණය කිරීමෙන් පසු එම වැඩපිළිවෙල ආරම්භ වන බවයි. මේ අතර කොවිඩ් ආසාදිතව සුව වූ සංඛ්‍යාව අද 80000 සීමාව ඉක්මවා ගියා. පුද්ගලින් 598 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 80020ක් ලෙසයි. මේ අතර අවසන් වරට වාර්තා වූ කොවිඩ් මරණ පහත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 476ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 5 ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සෞඛ්‍යංශ පවසන්නේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි. අවුරුදු 30ත් 60ත් අතර ඉන්න අය අතර තමයි මේ රෝගීන් වැඩියෙන්ම අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි මේ අය හරහා තමයි මේ රෝගය හුඟක් වෙලාවට අනෙක් පළාත් වලට පැතිරෙන්නේ. ඒ තත්ත්වය අවම කිරීම අරමුණු කරගෙන වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට තීරණයක් කරලා තියෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත් අනුව මේ වන විට මෙරට ඇස්තමේන්තුගත සමස්ත ජනගහනය 2,19,00,000ක් හෙවත් මිලියන 21.9ක්. ඉන් 1,12,00,000ක් හෙවත් මිලියන 11.2ක් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්. ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නම් එන්නත් මාත්‍රා මිලියන 22.4ක් අවශ්‍යයි. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් හෙවත් මිලියන 10ක් ඇඳුම් කර ඇති අතර ගතමු සතියේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලැබුණා. ඊට පෙර කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වූ අතර ඒ අනුව මේ වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට ගෙනවිත් තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාවේ ස්ථාන කිහිපයකදී අදත් එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්.
කොළඹ නගරය තුල පමණක් දින 11 තුල අවුරුදු 30ක් ඊට වැඩි අයට මාත්‍රා ලක්ෂයක් ලබා දීමට සැලසුම් කරලා තිබෙනවා. එම නිසා අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීම කොයිසිස්සේත්ම අවශ්‍ය නැහැ. මේ අතර ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ මැදිහත් වීමෙන් නාරාහෙම්පිට දාබරේ මාවත ප්‍රදේශීය ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. මන්ත්‍රීතුමා දැනුවත් කෙරුවා. ගෙවල් වලට නම් අරගෙන ඊට පස්සේ අද ඉන්නකෝ උදේ 8ට. කොහොමද මේ බේත් විදින කියලා දැනගත්තේ? මන්ත්‍රීතුමියගේ දෙට්ටම ඇවිල්ලා මේ කිව්වා. අපිට පස්සේ තුන්දුත් ලබා දුන්නා. නාරහෙම්පිට කොට්ටාසේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අද මම මේ දවසේ වෙන් කරගත්තා ડોક્ટર විජේමුනිත් එක්ක කතා කරලා ගෙයින් ගෙට මගේ මේ තරුණ කණ්ඩායම් ගිහිල්ලා ඔක්කොම රෙජිස්ටර් කරලා ඒ අයට ටෝකන් එකක් ලබා දීලා ඒ ටෝකන් එක අනුව අද මේ වැඩ කටයුතු ආරම්භ කරා. කෙසේ වෙතත් එන්නත් කරන වැඩසටහනට දේශපාලන අධිකාරිය මැදිහත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පළ කළේ මෙවන් අදහසක්. මේ ලැබෙන අඩු වෙන්නත් ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විශේෂඥයින් තමයි මේ කොට්ටාච තෝරා ගැනීම සහ නම් ලැයිස්තු තෝරා ගැනීම සකසා ගැනීම කියන කාරණාවල නිරත වෙන්නේ. ඒ නිසා දේශපාලන පක්ෂයක පුද්ගලයෙක් ඔහුට අවශ්‍ය පරිදි එන්නත් ලබා දීම හෝ ලැයිස්තු වෙනස් කිරීම හෝ එන්නත් මධ්‍යස්ථාන වෙනස් කිරීම වැනි කටයුතු වල නිරත වුණොත් මේ එන්නත් වලින් Tamanට ඡන්ද දීපු මහජනතාවට ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලැබීමට බාධාවක් වෙනවා. දිගින් දිගටම මේ වැඩසටහන පවත්වාගෙන යන්න බැරි විදියට බාධා කරන්න උත්සාහ ගත්තොත් අපිට වෘත්තීය සංගම යම් තීරණයක් ගන්න සිද්ධ වෙයි. මේ අතර උඩුගම ගෝනදෙනිය කනිෂ්ඨ විදුහලේ විදුහල්පති ඇතුළු පිරිසකට කොවිඩ් ආසාදනය වීමෙන් පසු නිරෝධායනට ලක්කර සිටියදීම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුටත් වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. බේවන විටත් ඔවුන් දෙදෙනා කරන්දෙනිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. කෙසේ වෙතත් එම සිසුන් දෙදෙනා පසුගිය 25 වනදා පෞද්ගලික පන්තියකට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මොණරාගල දිස්ත්‍රික් මහරෝහලේ හෙදෙහෙදියන් 300ක පමණ පිරිසක් අද දහවල් රාජකාරී වලින් බැහැරව විරෝධතාවක නිරත වුණා. ඒ කොවිඩ් වසංගතය හමුවේ තමන්ට ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් මේ අතර අද තවත් COVID-19 ආසාදිතයින් 153 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83705ක් දක්වා ඉහළ ගියා. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරෙන අප්‍රේල් 21 වනදාට පෙර ඒ පිළිබඳව විනිවිද භාවයකින් යුතුව පරීක්ෂණ සිදු නොවුනහොත් කළු ඉරිදාවකට සීමා නොවී රට පුරා විරෝධතාවය පෙන්눔 කිරීමට කටයුතු කරන බව අති උතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය නිල ප්‍රකාශය එම වාර්තාව කියවා අවසන් කිරීමෙන් පසු සිදු කරන බව උන්වහන්සේ සඳහන් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව ගැන අපේ නිල ප්‍රකාශන ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වාර්තාව කියවලා අධ්‍යයනය කළාට පස්සේ. ඒ වුණත් රටේ ආරක්ෂාව බාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ගැඹුරින් සිදු කළාදැයි යන්න ගැන විශාල සැකයක් අපි ළඟ තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොලකරුවන් කොටු කර ගැනීමට මෙම ඉහත සඳහන් රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම පිළිබඳ තිබෙනවායයි කියන කිසියම් නිර්දේශ සම්බන්ධයෙන් නොයෙකුත් මත සමාජගත වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ අපට අවශ්‍ය වන්නේ මෙම මෙලේච්ඡ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ අය හා ඊට අනුබල දුන්න අය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම නොවන බවයි. එවැනි නිර්දේශ නිසා පාස්කු ප්‍රහාරයේ සැබෑ කතුවරු සොයා යාමේ උත්සාහය යම් ලෙසකින් වෙනත් මගකට යොමු කරනු ලබන බව අපේ හැඟීමයි. අපි අපේ ජනනායකයන්ගෙන් එම නිසා ඉල්ලා සිටින්නේ මේ කොමිෂන් සභාවේ වාර්තාව තුල තිබිය හැකි අදාළ කරුණුත් ප්‍රයෝජනයට අරගෙන මේ විනාශය සැලසුම් කළ ඊට අනුබල දුන් සහ මේ සාහසික මිනිස් ඝාතනයට මුදල් වියදම් කළ අපරාධකරුවන් වහා නීතියට ඉදිරියට ගේන්න කල් මරන්න එපා කියලා. වසර දෙකක් නිහඬව ඉවසිලි සාගතව යුක්තිය ඉටුවේ කියා බලාගෙන හිටියා. පළමු වතාවට අපි ලබන ඉරිදා සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනවා. ලබන අප්‍රේල් 21 වෙනිදා වෙන විට එතකොට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාවේ අපට එවැනි විනිවිද පෙනෙන සොයා බැලීම හරහා යුක්තිය ඉටු නොවේයි කියලා වැටහුනොත්
අපිට සිද්ධ වෙනවා කළු ඇඳුම් ඇඳීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න 21 වෙනිදාට ලංකාව වටේම හැම ගෙදරකම කළු කොඩියක් එල්ලන්න කියලා. මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු එක්ව සිටියා. කොත්තිකඩේ දේවස්ථානයේ මගේ පුතා ඉදුවයි තමයි මේ බෝපෙට නැතිව පුතා අවුරුදු 19යි දුවට අවුරුදු 22යි මට කියන්න තියෙනවා මං උපතින්ම බෞද්ධයෙක් ඒ දු පුතා මගේ බෞද්ධයෝ දුවගේ කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියේ විභාගෙ තිබුණා එක මාසෙකට කියලා ඒ හින්දා ඒ දෙන්නත් එතනට එදා ඇවිල්ලා තිබුණා ඊට බන්දමක් පත්තු වල ආශිර්වාද ලබා ගන්න වෙන්න ඕන දේ වෙලා ඉවරයි මේ ලෝකෙ කොහෙවත් අධිකරණයක් නැහැ මටයි මගේ වයිෆ්ටයි සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් අධිකරණයක් නැහැ එහෙම ඉෂ්ට වෙනවා නම් මගේ ළමයි දෙන්න මට හම්බෙන්න ඕනේනේ එදා බලේ ඉන්නකොට වචනයක්වත් කතා නොකරපු කට්ටිය දැන් කතා කරලා කියන ඒ කියන්නේ 2025 වෙනකොනුත් මේගොල්ලෝ මේ අපේ ළමයි එදාටත් එතනට අරගෙන යන්න ඡන්ද ටික ගන්න වෙන කිසිම පරමාර්ථයක් එතන නැහැ අපේ ළමයිද කොච්චි කඩේ බෝම්බ අරන් ගිය පල්ලියට අපි දැන් ඇවිදින මලමිනි ගානයි මාව මැරිෂදාට වරලන්නවත් කෙනෙක් නැහැ. මේ ප්‍රහාරය වෙලා අවුරුදු දෙකකුත් වෙනවා. තවම වැරදි කරපු කෙනෙක් නැහැ. කරුණා කරලා මේ වගේ අපරාධ සිදු නොවෙන්න නම් මේ වැරදි කරුවන්ව නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් කළ යුතුමයි. රාජ්‍ය අනුග්‍රහයෙන් ඒ සිදු කරපු විලේච්ඡ ප්‍රහාරයට දැන් අවුරුදු දෙකක් වෙනවා. අද වෙනකන් ගෞරවනාව දෙන්නේ සිරිසේනයා, රණියා. මේ දෙදෙනා තමයි මේකේ ප්‍රධාන චූදිතව වෙන්න ඕනේ. රිෂාඩ් බදූර්දී හිටපු හමුදාපතිට කතා කළා ප්‍රහාරය වෙලාවේ ඔහුගේ අත්අඩංගුවට ගත්ත නිදහස් කරා. දැන් ඔබට වැටහෙන්නට ඇති පැහැදිලිවම මොන තත්වයකද මේ බෝම්බ ප්‍රහාරය අහිංසක මිනිසුන්ගේ ජීවිතයට බලපෑවේ. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුළු කැබිනට්ටුවම මේ කාරණාව ගැන මීට වඩා බොහෝම ගැඹුරින් හිතන්නට ඕනේ. මේ කොමිෂන් සභාවේ සොයා ගැනීම පිළිබඳව අඩුපාඩුකම් තියෙන බව අපිට පේනවා. මේ යන විදිහට නම් මේක වෙන දෙයකට කෙරෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. මේක ඇතුලේ සමහර ලාවට දේශපාලන ඩීල් තියෙන්න පුළුවන්. 20 වෙනි සංශෝධනය සඳහා ඡන්දය දාපු වෙලාවේදී අපි ඒක දැක්කා. එක්කෙනෙක් එක පැත්තකට දාලා 4 දෙනෙක් අනිත් පැත්තට දානවා එම පක්ෂේ. මෙන්න මේ වයින් තමයි අපේ හිත බිඳෙන්නේ. අරයට මෙයාට ඒකේ බෝලේ පාස් කරන එක හරියන්නේ නැහැ. මට පේනවා ඒක කරනවා. බලයේ ඉන්න ආණ්ඩුව තමයි වග කියන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට අතෝද ගන්න බෑ. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒකට වග කියන්න ඕන. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට බහර දී නොමැති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සටහන් කරගන්නා ලද සාක්ෂි සටහන් ග්‍රන්ථ 87ක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇති බවට වාර්තා වේ. අද දින ගරු නීතිපතිතුමා වෙත සාක්ෂි සටහන් ඇතුළත් වෙළුම් 87න් වෙළුම් 65ක් ලබා දෙන ලදී. තවද එකී පරීක්ෂණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සංවේදී තොරතුරු ඇතුළත් ග්‍රන්ථ 22ක් ගරු නීතිපතිතුමා වෙත බාර දී නොමැත. ගරු නීතිපතිතුමා දන්වා සිටින්නේ නඩු පැවරීම සඳහා බෝම්බ ප්‍රහාර සිද්ධි 8ට අදාළ පිටු දහස් ගණනකින් සමන්විත විමර්ශන උද්ෘතයන් සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පිටු 30000කට අධික සාක්ෂි සටහන් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි සටහන් අධ්‍යයනය කර තවදුරටත් වැඩිදුර විමර්ශනය සිදු කිරීමට ඇති අවශ්‍යතාවයද සලකා වගකිව යුතු සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම කාර්යක්ෂමව සහ කඩිනමින් සිදු කරන බවත් කෙසේ වුවද සාමූහික කර්තව්‍ය සඳහා සැලකිය යුතු කාලයක් ගතවීමට හැකි බවට ගරු නීතිපතිතුමා දන්වා සිටිනවා. මේ අතර පාස්කු විරුද්ධ සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් සහ කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂයේ ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.
ඔහුගේ ආණ්ඩුවේ කුණු තමයි අපිට අදින්න වෙලා තියෙන්නේ. කතෝලික බැතිමතුන්ට වේදනාව තියෙන එක ගැන 100%ක් අපි ඕන් එක හිට ගන්න. හැබැයි රජයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග බොහොම පැහැදිලිව ඉදිරි කාලය තුලත් මේ සිද්ධියට යම්මෝ සම්බන්ධකම් තියෙන කිසි කෙනෙකුට නිදැල්ලේ ඉන්න තියන්නේ නැති වාතාවරණයක් හදන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. කාදිනතුමාය තුල මේ පිරිස මේක පිළිගන්නේ නැහැ කියනවා නම් ඒක එහෙමමයි. ඉතින් අපි ඒකට තර්ක කරන්න බෑ. දේශපාලනඥයෝ යම් යම් මත අදහස් ඉදිරිපත් කරන ඒවයි දේශපාලන වශයෙන් කරන මත විතරයි පිළිගැනීමක් නෑ අපේ. කාඩිනල්තුමාගෙන් ආදරෙන් ඉල්ලනවා කතෝලික ඇමතිවරු හැටියට. අපි ගැන විශ්වාසය තියාගන්න. අධිකරු ජනාධිපතිතුමා අගමැතිතුමා පිළිබඳ විශ්වාසය තියාගන්න. මේ කතෝලික පිරිසගේ අයිතිවාසිකම් වෙනුවෙන් අනිවාර්යයෙන්ම මේ සාරි සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කටයුතු කරනවා කියන කාරණාව කියන්න ඕන. මතක තියාගන්න කතෝලික සභාව ඊටාම ඉවසීමෙන් තමයි මෙච්චර කල් හිටියේ. ආණ්ඩුව යම් හේකින් මේක මර්ධනය කරන්නට කටයුතු කරොත් අඩුම තරමේ ඔය ගැසට් එකක් හරි ගැහුවොත් කළු ඇඳන් එන්න එපයි කියලා මං හිතනවා මේ විරෝධතාවය වැඩි වෙලා මේ ආණ්ඩුවට පාලනය කරගන්න බැරුව මේක ඉවර වෙන තත්වයට යනවායි කියන එක තමයි අපිට කියන්නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාල සීමාව තුළ පාස්කු ප්‍රහාරය ඇවිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේකෙන් බේරෙන්න ඕන නිසා කමිටුවක් පත් කරලා දැන් කමිටුවේ වාර්තාව එළියට ආවට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා අපි මේක ප්‍රතික්ෂේප කරනවා කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉල්ලගෙන කෑවට අපිට කරන්න දෙයක්වත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියත් එකයි අපිට නැතත් එකයි. පාස්කු ප්‍රහාරය කරේ කවුද? ඒ සඳහා මුලකරුවෝ කවුද? ඊට වගකී යුත්තෝ කවුද? ඒවා හොයන්නයි පාස්කු කොමිසම පත් කරේ. නමුත් ඒවා ගැන හොයන්නේ නැතුව මේ බුද්ධ්‍යංශයේ නිලධාරීන් දේශපාලකයන්ගේ නොසැලකිලිමත් දේවල් සිදු වුණා කියලා ඒක ගැන තමයි හොයලා තියෙන්නේ. ඒ වගේ එකක් කරන්න බෑනේ සාමාන්‍යයෙන්. මේවට මුදල් වියදම් කරේ කවුද? මේවට පිටිපස්සේ හිටියේ කවුද? එතකොට එහෙම එකක් මේ කොමිසමට හොයාගන්න බැරි නම් මේ තියෙන සාක්ෂි අනුව මේ රටේ කට්ටියට හොයාගන්නත් බෑ. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට කියන්න. ඉතින් දැන් මේ වාර්තාව ඇවිල්ලත් තා මාසයක්වත් නැහැ. හරියට දැන් මේක නිකන් අපි කරාපු දෙයක් වාගේ. අපේ කාලේ බෝම්බ පිපිරුවෙත් නැහැ. අපි බෝම්බ ගෙනාවෙත් නැහැ. අපි කොමන්ත්‍රණය කරෙත් නැහැ. අපි කොමිෂන් දැම්මෙත් නැහැ. අපි කොමිෂන් වලට උපදෙස් දුන්නෙත් නැහැ. එහෙම නැතුව මේ කොහෙද ඉන්න අපි අල්ලාගෙන දඟලනවා කට්ටිය. මේ ප්‍රහාරයෙන් නින්දිතයන්ට මේ ප්‍රහාරයෙන් හානියට විපතටපත් වුණු ඇත්තන්ට උදව් කරන්න කියලා රුපියල් කෝටි 90ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබිලා තිබුණා. ඒ මුදලට කුමක්ද වුනේ? එහෙනම් මේ කෝටි 90 මුදල වියදම් කරලද මේ ඇත්ත යට කළා වෙනත් පැත්තකට කොමිෂන් සභාවන් යොමු වෙන්නේ? කරුණා කළ මේ ඊනියා ජනාධිපති කොමිෂන් වැඩ නැහැ. ඒ අපරාධ නීතිය ප්‍රකාරව මේ අපරාධකරුවන්ට රිෂාඩ්ලට අසත් සාලිලට වහාම දඬුවම් කරන්න. ගෑවිච නීතිය ඉදිරියට පවුනවන්න ඕන. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානී සමාගම සහ එහි දේශීය නියෝජිතයා වන ජෝන් කීල් සමාගම සමග ශ්‍රී ලංකා වරාය අධිකාරියට එක්ව සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. කෙසේ වෙතත් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස කළ ඉල්ලීමට ජපන් රජය ප්‍රතිචාර දක්වා නැහැ. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම මෙහෙයුම් කිරීම හා වසර 35කින් පවරාදීම සඳහා වන ගිවිසුම සායෝජනා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපන් තානාපති කාර්යාලය වෙත රජය විසින් පසුගිය සමයේදී යොමු කර තිබුණේ ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලමින්. ඒ අනුව අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ජපාන් රජය ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු නම් කර නැහැ. ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලින් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සහ එම සමාගමේ දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් හෝල්ඩිං සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව වසර 35කින් පසු ආපසු භාරදීමේ පදනම යටතේ බටහිර බහලුම් පර්යන්තය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරනු ඇති. මීට මාසයකට ඉස්සෙල්ලා නැගෙනහිර කැටියට විරුද්ධ වුණා. ඒ ආර්ථික මර්මස්ථාන විදේශීය ආයතනයකට විකුණන එකට විරුද්ධයි කියලා වෙලා. මේ පරස්පරභාවය මොකද්ද මේ? ඒතර පරස්පරයක් ඇත්තම නැහැ. ඊස්ට් ටර්මිනල් එක තිබ්බ ඩිවෙලොප් වෙලා තිබ්බ එකක් තව අවශ්‍ය වෙලා තිබ්බ ඩොලර් මිලියන 500ක් හෝ 600ක් වැනි මුදලක්. ඒ නිසා ඒ සම්බන්ධව අපිටම කළ හැකි කියන ස්ථාවරය. හැබැයි කැමති නම් වෙස්ට් ටර්මිනල් එක දෙන්න. මොකද ඒක මුලින් නම් හදන්න ඕනේ. අපිට ඒක කවදාවත් කරන්න බෑ. නිසා ඒක කිරීම සම්බන්ධව අපේ විරෝධතාවයක් නැහැ කියන ඔය එදා විරුද්ධ
වෙච්ච කණ්ඩායම් ගණනාවක් එකගුණා. සෞභාග්‍ය ඉදිරියක් මේ 58 වෙනි පිටුව බැලුවොත් බොහොම පැහැදිලිව තියෙන දෙයක් තමයි නමින්ම කියලා තියෙනවා පර්යන්තයේ කටයුතු පෞද්ගලික ආයෝජනද යොදා ගනිමින් ආරම්භ කරවීමට කටයුතු කරනවා කියලා. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම මම හිතන්නේ පරස්පරයක් නැහැ. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දිය අදානි සමාගම සමග බටහිර පර්යන්තය දියුණු කිරීම සම්බන්ධ ගණදනුවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් පුවත පිළිබඳව ඔවුන් විමතියට පත්වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධව තීරණ ගත යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව මිස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නොවන බවයි එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.